समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृणन्तु सग्मुखदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කිකීව බීජං රක්ඛේය චමරීව වාල මුත්තමං නිපකෝ සීල සම්පන්නෝ මමං රක්කි තථාගතෝති. වන්දනීය පූජනීය ලෝකවාසී ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්වත්නි, ජයමග රූපවාහිනී නාලිකාවේ සූත්‍ර ධර්ම විවරණ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ සැබෑම බුද්ධ වචනය මොකක්ද කියලා විවරණය කරන උතුම් ධර්ම දේශනා මාලාවක්. ගෞරවනීය ස්වාමින් වහන්සේලා මේ වෙනකොට මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකය අවසන් කරලා මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පණ්ණාසකයටත් යොමු වෙලා තියෙනවා මේ සූත්‍ර ධර්ම විවරණ දේශනා මාලාව තුල. අද දවසේ අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ 61 වෙනි සූත්‍ර ධර්මය. මජ්ක්‍ධිම නිකායේ 61 වෙනි සූත්‍ර ධර්මය අපි බොහෝම කැමැති උතුම් මහරහතන් වහන්සේ නමක් ළමා කාලයේදී සම්මා සම්බුදු පියාණන් වහන්සේගෙන් ලැබපු අවවාද අනුශාසනා සංග්‍රහ වෙච්ච සූත්‍ර ධර්මයක්. මේ බුද්ධ ශාසනයේ විවිධ මහරහතන් වහන්සේලා වැඩ වාසය කරලා ඉන්නවා. ඒ අතර අපට අමුතුවටම දැනෙන අපිට බොහෝම ප්‍රසාද එළවන උත්තමයන් වහන්සේ නමක් තමයි රාහුල මහරහතන් වහන්සේ කියලා කියන්නේ. රාහුල මහරහතන් වහන්සේ කියන්නේ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ සිද්ධාර්ථ බෝධිසත්ව ගෘහස්ත ජීවිතය ගත කරද්දී ඒ ගිහි කල පුත්‍රරත්නය තමයි රාහුල කියලා කියන්නේ. ඉතින් සංසාර ගමනේදී බුද්ධත්වයට සුදුසුකම් ලැබපු බුද්ධත්වයටම සසරේ පෙරම් පුරාගෙන ආපු උත්තමයන් වහන්සේ නමකගේ දරුවෙක් විදියට උපදින්නට රාහුල කුමාරයා සසර ගමනේදී කළ පුණ්‍ය සම්භාරය අපට හිතාගන්නවත් බැරි පරාසයකට විහිදිලා යනවා. මේ ලෝකයේ තුල පෙළ ගැහුවොත් ලෞකික ජීවිත ගත කරන අය අතර සත්පුරුෂය භාවයේ ඉහළම තලයක හිටපු තුමෙක් තමයි සිද්ධාර්ථ මහ බෝධිසත්වයන් වහන්සේ කියලා කියන්නේ. ඒක හොඳට අපිට තේරෙනවා එදා බෝධිසත්වයන් වහන්සේ අබිනිෂ්ක්‍රමණය කරපු වෙලාවේ කන්තක අශ්වයා හැසිරුණු විදිය. කන්තක විමාන වත්තුව අරගෙන බැලුවොත් එහෙම පිනතුට බලා ගන්න පුළුවන් කන්තක අශ්වයා කොහොමද ඒ බෝධිසත්වයන් වහන්සේගේ සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේගේ වෙන්වීම සිද්ධ වෙච්ච අවස්ථාවේ හැසිරුණි කියලා. බෝධිසත්වයන් වහන්සේ නොපෙනී යන දිහා බලාගෙන ඉඳලා නොපෙනෙන මොහොතේදී මොකද වෙන්නේ? කන්තක අශ්වයාගේ ලය පැලෙනවා. එතකොට අපිට හිතා ගන්න පුළුවන් එහෙම හැඟීමක් බෝධිසත්වයන් වහන්සේ ගැන කන්තක අශ්වයාට දැනෙන්න බෝධිසත්වයන් වහන්සේ සිද්ධාර්ථයන් වහන්සේ කන්තකට කොහොම සලකන්නේද ඒ ජීවිතේදී කියලා. එතකොට දරුවෙකුට වගේ තමයි ඒ තිරසන්නාත්ම භාවයක හිටියත් ඒ කන්තක අශ්වයාට සලකලා තියෙන්නේ. ඉතින් වෙන වෙනකොට ඒ ස්වාමියාගේ වෙන්වීම දරා ගන්න බැරි වීම සඳහන් කරලා තියෙන්නේ කන්තක විමාන වස්තුවේ රෝගයක් රහිතව. රෝගයක් රහිතව ඒ බෝසත්යන් වහන්සේගේ වෙන්වීමේදී
තමන්ගේ මරණය සිද්ධ වෙච්ච බව. එතකොට එවන් කන්තක වැනි සත්වයන්ට පවා බෝධිසත්වයන් වහන්සේ ගැන ඒ වගේ මහා හැඟීම් තිබ්බනම් එහෙම හැඟීම් ඇතිවෙන්නට හේතුණු චරියාවක් තිබුණු බෝසත්වයන් වහන්සේ නමකට දාව ඉපදෙනවා කියන එක නම් මහා පෙර පිනක මහිමයක්ම තමයි. ඉතින් මේ රාහුල කුමාරයා අපි දන්නවා ඊළඟට කිඹුල්වත් නුවරට බුදුරජාණන් වහන්සේ වැඩම කළාට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් දායාද ඉල්ලන්න කියලා යශෝදරා විසින් ඒ සත් හැවිරිදි පුංචි කුමාරයා හඳක් වගේ ලස්සන කුමාරයා බුදුරජාණන් වහන්සේගේ දෙසට යොමු කළාට පස්සේ බුදුරජාණන් වහන්සේගේ පෙරමගට යන්න කියලා ඒ රාහුල කුමාරයාට අවවාද දුන්නට පස්සේ බුදුරජාණන් වහන්සේගේ අතේ එල්ලිලා සුළඟිල්ලක එල්ලිලා ආරාමයට ගිය සැටි සහ ඊළඟට සාරිපුත්තයන් වහන්සේ විසින් උපාධ්‍යායත්වයේ පිහිටලා රාහුල කුමාරයා රාහුල ස්වාමීන් වහන්සේ විදියට ප්‍රවිජ්ජාව ලැබුව හැටි ඔබ අප කවුරුත් දන්නවා. ඉතින් එතෙන් පටන් ගිහි කල බෝසත්යන් වහන්සේගේ පුත්‍ර රත්නය මම කියන අදහසක්වත් නැතුව ඊටාම නිහතමානීව රාහුල ස්වාමීන් වහන්සේ මේ ශාසනය තුල දවසින් දවස ගුණධර්ම සහිත ප්‍රතිපත්ති සහිතව සකස් වෙන්න පටන් ගත්තා. හරියම ලස්සන ගාථාවක් තියෙනවා අද අපි දේශනාවට තෝරගත්තේ ඒ ගාථා ධර්මය. කිකීව බීජං රක්කෙය්‍ය චමරීව වාල මුත්තමං නිපකෝ සීල සම්පන්නෝ මමං රක්කී තථාගතෝති. පුංචි රාහුල ස්වාමීන් වහන්සේ දිනෙන් දින මුහුකුරා ගිහිල්ලා තරුණ වියට එළඹුණාට පස්සේ ජීවිතාවබෝධයකට ධර්මයේ තුලින් පැමිණියාට පස්සේ ජීවිතේ පරිණත භාවයකට පැමිණුණාට පස්සේ මහා සංඝ පිරිස මැදදී දේශනා කළ ගාථාවක් තමයි ඒ ගාථාව. කිකීව බීජං රක්කෙය්‍ය චමරීව වාල මුත්තමන්. කිරලිය බිත්තරේ රකින්නේ යම්සේද. සෙමරමුවා උතුම් වලිගේ රකින්නේ යම්සේද. සෙමරමුවා දිවි පරදුර තියලා වලිගේ රකින්නවා. නිපකෝ සීල සම්පන්නෝ මමං රක්කී තථාගතෝති. නුවණැති සිල්වත් තථාගතයන් වහන්සේ විසින් මා රැකගත්සේක කියලා තමයි ඒ ගාථාවේ මහා සංඝයා වහන්සේලා මැද උන්වහන්සේ තරුණ වියේදී සඳහන් කළ තියෙන්නේ. තථාගතයන් වහන්සේ හරියට කිරලිය බිත්තරේ රකින්නවා වගේ සෙමරමුවා තමන්ගේ වලිගේ රකින්නවා වගේ තථාගතයන් වහන්සේ තමන් රැකගත්තා කියලා තමයි මේ සඳහන් කරන්නේ. අද අපේ දේශනාවට තෝරගත්ත සූත්‍ර දේශනාව අම්බලට්ටික රාහුලවාද සූත්‍රය. මේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේට දේශනා කරන අවුරුදු 7 දී. ඊළඟට බුදුරජාණන් වහන්සේ කුමාර ප්‍රශ්නය කියලා අරේක නාමකින් කියලා එතන ඉඳලා ප්‍රශ්න කිහිපයක් විමසපු ඒ කෙටි සූත්‍ර ධර්මයක් සත්වයේදී තමයි රාහුල ස්වාමීන් වහන්සේගෙන් විමසලා තියෙන්නේ. ඊළඟට බුද්ධ දේශනාවේ තියෙනවා රාහුල සංයුක්තේ කියලා සූත්‍ර දේශනා සමූහයක්. ඒ හැම සූත්‍රයක්ම බුදුරජාණන් වහන්සේ තරුණ විය දක්වා වරින් වර රාහුලයන් වහන්සේ ඇතුළු භික්ෂුන් වහන්සේලාට දේශනා කළ සූත්‍ර. ඊළඟට රාහුලයන් වහන්සේට සිව්පසය ගැන තියෙන තෘෂ්ණාව දුරු කරන්න, පංචකාම ගුණය ගැන තණ්හාව දුරු කරන්න, කල්යාණ මිත්‍රත්වයේ අගය තේරුම් කරලා දෙන්න. රාහුල සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් දේශනා කළා තියෙනවා. ඊළඟ රාහුල වාද සූත්‍රය, මහා රාහුල වාද සූත්‍රය භවයන් විශේෂෙහි නොඇලීම් පිණිස දේශනා කළා තියෙනවා. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේට විතරද මෙහෙම දේශනාවන් සිද්ධ කළේ. එහෙම නෑ. රාද සංයුක්ත ආදී රාද ස්වාමීන් වහන්සේට බුද්ධ කාලේ හිටපු ඒ වගේ විවිධ ස්වාමීන් වහන්සේලාට දැන් කෝසල සංයුක්ත කියලා කොසල් රජතුමාට දේශනා කළ සූත්‍ර. ඒ වගේ විවිධ ගිහි පැවිදි උතුමන්ට සම්මා සම්බුදු පියාණන් වහන්සේ විවිධ අවස්ථාවල විවිධ ලෙස දේශනා කළ සූත්‍ර පිටකේ පුරාම විහිදලා තියෙනවා. ඉතින් අද අපි තෝරගත්ත රාහුල ස්වාමීන් වහන්සේ උත්තමයන් වහන්සේටත් බුදුරජාණන් වහන්සේ සුනීත සෝපාකට වගේම වෙනසක් නැතුව නොඇලී
ඊටාම දයාවෙන් කරුණාවෙන් හරියට තාත්තා කෙනෙක් දරුවෙක් රකින්නවා වගේ. අපිට මේ සූත්‍රය හදාරද්දී අපට ඇති වුණ අදහසක් තමයි පියෙක් දරුවෙක් හදන්න ඕනේ මෙන්න මෙහෙමයි කියලා. මේ සූත්‍රය හදාරද්දී අපට හිතුණා තාත්තා කෙනෙක් දරුවෙක් හදන්න ඕනේ මෙන්න මේ ක්‍රමයට කියලා. බලන්න සත් හැවිරිදි වියේදීම අපි මේ සාකච්ඡා කරන අම්බලට්ටික රාහුලවාද සූත්‍රය තුල මුසාබසේ තියෙන ආදීනව මුසාබසෙන් ගැලවෙන ක්‍රමය පිළිබඳව මුසාබසේ තියෙන හීන දීන බව සම්මා සම්බුදු පියාණන් වහන්සේ රාහුලයන් වහන්සේට දේශනා කරනවා. ඊළඟට රාහුලයන් වහන්සේට තරුණ වියට එළඹෙනකොට රාහුලයන් වහන්සේට රාගයෙන් ගැටලු වෙනකොට බුදුරජාණන් වහන්සේ අසුභ භාවනාව මුල් කරගෙන දේශනා සිද්ධ කරලා තියෙනවා. රාහුලයන් වහන්සේට ද්වේෂ සහගත චිත්තයන් උපදින්න පුළුවන් කියලා ඒ දේශය දුර වෙන විදිහට අනුශාසනා සිද්ධ කරලා තියෙනවා. ඒ වගේ මේ බුදු පියාණන් වහන්සේ නොඇලී ඒ රාහුලයන් වහන්සේ අවබෝධයේ පිහිටනකම් අර එක තැනක තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කිරිමවක් තමන්ගේ ඇකේ හැදෙන දරුවා හරියට මහ පොළොවේ පිහිටලා කිරිමවක් ඇකේ හැදෙන දරුවා මහ පොළොවේ පිහිටලා හරියට මහ පොළොවේ හිට ගන්න පුළුවන් මට්ටමට එනකම් මේ කිරිමවේ දරුවා ගැන අවධානයෙන් ඉන්නේ යම්සේද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අන්න එහෙමයි කියන මේ ශාසනයට ඇතුල් වෙන භික්ෂුන් වහන්සේලා ගැන බුදුරජාණන් වහන්සේගේ හැඟීම අවධානය හරියට මේ ශාසනයේ පිහිටනකම් බුදුරජාණන් වහන්සේ කිරිමවක් වගේ ඒ ශාසනික භික්ෂුන් වහන්සේලා පිළිබඳ අවධානයෙන් ඉන්න හැටි ඒ උපමාවෙන් දේශනා කරලා තියෙනවා. අන්න ඒ වගේ මේ සූත්‍රය හදාරද්දී අපට හිතුණා අපේ සමාජය තුළ ඉන්න පියවරුන්ට විශාල ආදර්ශයක් බුදුරජාණන් වහන්සේ සපයනවා. දරුවෙක් පුංචි කාලේ ඉඳලා මේ දරුවෝ මහ පොළොවේ හරියට ඒ කියන්නේ සමාජය තුළ හරියට පිහිටනකම් කාගේවත් නින්දාවක් අපහාසයක් නොලැබෙන විදියට ඒ මානසික මට්ටමට ගැලපෙන විදියට වර්ධින්න හදනකොට ධර්මානුකූලව සකස් කළ යුත්තේ මෙන්න මේ ආකාරයට කියලා අපිට මේ සූත්‍රය හදාරද්දී දැනුණා. ඉතින් අපි බලමු පින්නත්නි මේ සූත්‍රය තුල මොකද්ද අඩංගු වෙලා තියෙන්නේ කියලා. මේ අම්බලට්ටික රාහුලවාද සූත්‍රය අඩංගු වෙලා තියෙන්නේ සම්පජාන මුසාවාදයේ තියෙන භයානකකම සහ හීන දීන බව. මේ ලෝකයේ තුල ජීවත් වෙන බොහෝ අයට 100 දෙනෙක් ගත්තොත් මට හිතෙනවා අපට හිතෙනවා 99කට වගේ. සමහර විට දහසක් ගත්තොත් 999කට වෙන්නත් පුළුවන්. විශාල පිරිසකට ගැලවෙන්න අමාරුම පාපයක් තමයි අකුසල කර්මපතයක් තමයි මුසාවස කියලා කියන්නේ. මේ මුසාව කියලා කියන්නේ දස අකුසල කර්මපත වලින් එකක්. කර්මපතයක් කියලා කියන්නේ මරණින් මතු උප්පත්තියක් ලබා දෙන්න පුළුවන් කර්මයන්ට කියනවා කර්මපත කියලා. දස අකුසල කර්මපතවලදී කතා වෙන්නේ මරණින් මතු දුගතියට අරගෙන යන්න පුළුවන් විදිහේ උප්පත්තියක් දස අකුසලයේ තුල තියෙන අකුසල වලින් සිද්ධ වෙන බව. එතකොට මේ දස අකුසලයේ තුල තියෙන එකක් තමයි මුසාවස කියන්නේ. හතරවැනි අකුසලයේ තමයි මුසාවස. මේ සූත්‍රයේ පුරාවට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දැන බොරු කීමේ තියෙන ආදීනවයත් තමන්ගේ ජීවිතේ මුසාවසක් කියද්දි විතරක් නෙවෙයි දස අකුසලයේ හරි තමන්ගේ ජීවිතේට යෙදෙන්න හදනවා නම් නැත්නම් දස කුසලයේ හරි තමන්ගේ ජීවිතේ යොදවන්න හදනවා නම් කොහොමද ඒවා තමන්ගේ ජීවිතේ සිද්ධ කළ යුත්තේ කියලා තමයි මේ සූත්‍ර දේශනාවේ අවසානයේ දක්වා විග්‍රහ කරලා තියෙන්නේ. එදා බුදු පියාණන් වහන්සේ වැඩ වාසය කළේ වේළුවනාරාමයේ. වේළුවනාරාමයේම තියෙන එක ප්‍රාසාදයක් තමයි අම්බලට්ටිකාව කියලා කියන්නේ. ඉතින් මේ වේළුවනාරාමයේම කොටසක් වුණ මේ අම්බලට්ටිකාවේ රාහුල ස්වාමීන් වහන්සේ අවුරුදු 7යි. ඉතින් අපේ පින්නතුන්ට හිතා ගන්න පුළුවන් අපේ ඔය ග්‍රාමවාසීව හරි අරණ්‍ය වාසීව හරි ඉන්න අවුරුදු 7ක වගේ වයස් ඇති පුංචි සාමණේරයන් වහන්සේ නමක් අපිට සිහිපත් කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අවුරුදු 7ක් කියන්නේ සිවුරවත් හරියට ක්‍රමානුකූලව පොරව ගන්න අමාරු වයසක්. මොකද මේ රාහුල ස්වාමීන් වහන්සේ ශාසනයට ඇතුල් වෙලා තියෙන්නේ අවුරුදු 7ේදී. ඉතින් මේ රාහුල පුංචි ස්වාමීන් වහන්සේ
අම්බලට්ටිකාවේ වැඩ වාසය කරද්දී සම්මා සම්බුදු පියාණන් වහන්සේ මොකද කරන්නේ පුංචි රාහුල ස්වාමීන් වහන්සේ බලා ගන්න රාහුලයන් වහන්සේට අවවාදයක් දෙන්න අම්බලට්ටිකාවට වඩිනවා. අම්බලට්ටිකාවට වඩිද්දී රාහුල පුංචි ස්වාමීන් වහන්සේ ඉතින් ඒ බුදු පියාණන් වහන්සේගේ පාදෝවණයට පෑන් භාජනයක් තියලා ඊළඟට ඊටාම ගෞරවයෙන් බුදුරජාණන් වහන්සේ පාදෝවණය කළා පිළිගන්නවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සුදුසු ආසනයක වැඩ හිඳලා ඒ රාහුල පුංචි ස්වාමීන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා පින්වත් රාහුල මේ දිය බඳුනේ තියෙන අල්ප වූ ජලය ඔබට පේනවද? දැන් බුදු පියාණන් වහන්සේගේ පාදෝවණය කළ වතුර සල්පයක් ඉතුරු වෙලා තියෙන භාජනයේ අවසානයේ පතුලේ. බුදුරජාණන් වහන්සේ විමසනවා මේ පුංචි රාහුල ස්වාමීන් වහන්සේගෙන් මේ රාහුල ඔබට පේනවද මේ දිය බඳුනේ තියෙන පුංචි වතුර ටික ඉතුරු වෙච්ච? එහෙම භාග්‍යතුන් වහන්සේ. දිය බඳුනේ වතුර සල්පයක් ඉතුරු වෙලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රාහුල යම් කිසි කෙනෙක් දැන බොරු කියනවා නම් දැන් ඕක පින්නati මේ සමාජයේ ඕන තරම් වෙනවනේ. දැන බොරු කියනවා. ඒ කියන්නේ Taman දන්නවා මේ කියවෙන්නේ මේ කියන්නේ බොරුවක් කියලා හොඳට දන්නවා. ඉතින් නොදැන නෙමෙයි දැනම මොකද කරන්නේ බොරු කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්නත් රාහුල යම් කිසි කෙනෙක් එහෙම දැන බොරු කියනවා නම් ඒ දැන බොරු කියන ශ්‍රවණයන් වහන්සේගේ ජීවිතයේ ශ්‍රමණ ධර්මය ශ්‍රමණ භාවය අල්පයයි කියනවා. ඒක පිරිච්ච ශ්‍රමණ භාවයක් නෙමෙයි. අර භාජනයේ තියෙන වතුර සල්පයයිනේ. අන්න ඒ වගේ එයාගේ ජීවිතේ මේක අපේ ගිහි පින්තුන්ගේ පැත්තට දාලා තේරුම් ගන්න. ගෘහස්ත ජීවිතයක් ගත කරන කෙනෙක් එහෙම දැන බොරු කියනවා නම් සමාජය රවටනවා නම් එක්කෙනෙක් දෙන්නෙක් හරි රවටනවා නම් එයාගේ උපාසක භාවය එයාගේ උපාසිකා භාවය අල්පයයි තියෙන්නේ. හරියට භාජනයේ අගේ ඉතුරුලා තියෙන ජල සල්පය වගේ. බුදුරජාණන් වහන්සේ ඊළඟට මේ භාජනයේ තියෙන ජලය ඉවත් කරනවා. ඉවතර දාලා බුදුරජාණන් වහන්සේ විමසනවා රාහුල ඔබට පේනවද මේ බැහැර කළ අල්ප වූ ජලය? එහෙම භාග්‍යතුන් වහන්සේ. රාහුල යම් කිසි කෙනෙක් දැන බොරු කියනවා නම් එයාගේ ශ්‍රමණ ධර්මය බැහැර කරලා තියෙන්නේ කියනවා. ඒ කියන්නේ එයාගේ අර භික්ෂුන් වහන්සේ නමක් නම් මේ භික්ෂුන් වහන්සේගේ ශ්‍රමණ භාවය ඉවිතර දාපු එකක් වගේ. හරියට බැහැර කරපු අර ජලය වගේ. ඊළඟට ඒ භාජනය යටිකුරු කරනවා. යටිකුරු කරලා රාහුල ස්වාමීන් වහන්සේගෙන් අහන ඔබට පේනවද රාහුල දැන් මේක යටිකුරු කරලා තියෙන්නේ? එහෙමයි ස්වාමීනි. යම් කිසි කෙනෙක්ගේ ජීවිතේ දැන බොරු කියනවා නම් එයාගේ ජීවිතේ යටිකුරු වෙච්ච ජීවිතයක් කියනවා. ශ්‍රවණයන් වහන්සේ නමක් නම් ඒ ශ්‍රවණ ජීවිතේ යටිකුරු වෙච්ච ජීවිතයක්. ඊළඟට ජලයේ රහිතේ භාජනේ උඩුකුරු කරනවා. ඇතුලේ මුකුත් නැහැ. හිස්. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා රාහුල දැන බොරු කියන කෙනාගේ ජීවිතේ මෙන්න මේ හිස් භාජනය වගේ. හිස් ජීවිතයක් කියනවා. දැන් රාහුල ස්වාමීන් වහන්සේට ඇයි බුදු පියාණන් වහන්සේ මෙහෙම ධර්ම කාරණාවක් සිහිපත් කරන්නේ? රාහුල ස්වාමීන් වහන්සේ බොරුවක් කියලාද? කෙනෙකුට එහෙම හිතෙන්න පුළුවන් නේ රාහුල ස්වාමීන් වහන්සේ බොරුවක් කියලා බුදුරජාණන් වහන්සේට අහු වෙලා කියලා. රාහුල ස්වාමීන් වහන්සේ කියන්නේ හරිම සිල්වත් පුංචි කාලේ ඉඳලා පැවිදි ජීවිතයට ඇතුළු වෙච්ච කාලේ ඉඳලාම සංසාරේ පුරාගෙන ආපු පුංචි කමට නමුත් උත්තම ජීවිතයක් ගත කර උතුමෙක්. නමුත් අවබෝධයකට පත් වෙලා නොතිබුණු නිසා එතකොට සෝතාපන්න වෙලා නැහැ. සෝතාපන්න නොවුණු නිසා බොරුවක් කියවෙන ස්වභාවය තියෙන නිසා බොරුවක් කියවෙන්න පුළුවන් නිසා බුදුරජාණන් වහන්සේ රාහුලයන් වහන්සේ සහ සමස්ත ලෝකේ මරමුණු කරලා තමයි මේ කාරණාව සිහිපත් කරලා තියෙන්නේ. දැන මුසාවස් කීමේ තියෙන පහත් භාවය, හිස් භාවය. බුදුරජාණන් වහන්සේ ඊළඟ ලස්සන උපමාවක් මේ රාහුල ස්වාමීන් වහන්සේලා දේශනා කරනවා. මේක හරිම වැදගත් උපමාවක්. පින්වත් රාහුල මේ යුද්ධයට යන ඇතෙක් ඉන්නවා. මහා හස්ති රාජයෙක්. මේ හස්ති රාජයා රාහුල යුද්ධයට ගියාට පස්සේ මේ හස්ති රාජයාගේ ඉදිරි පාදකයන් යුද්ධ කරනවා. පිටුපස පාදකයන්ුත් යුද්ධ කරනවා. ඊළඟට මේ හස්ති රාජයා වලිගෙනුත් යුද්ධ කරනවා. ශරීරනුත් යුද්ධ කරනවා. ඊළඟට කන් දෙකනුත් යුද්ධ කරනවා.
හැබැයි මෙයාගේ හොඬේ නම් කටේ රුවාගෙන පරිස්සම් කරගෙන තමයි ඉන්නේ. කොච්චර යුද්ධ කළත් මෙයාගේ හොඬේ රැක ගන්නවා. එතකොට මේක බලාගෙන ඉන්න පුරුෂයෙකුට හිතනවා මේ යතා කොච්චර යුද්ධ කළත් දෙපා වලින් යුද්ධ කළත් වලිගෙන් යුද්ධ කළත් කන් දෙකෙන් යුද්ධ කළත් මෙයා ජීවිතේ පරදුවට තියලා යුද්ධ කරන කෙනෙක් නෙමෙයි. මෙයා මොකද කරන්නේ? හොඬේ රැක ගන්නවා. ඊළඟට මේ පුරුෂයා දකිනවා තවත් ඇතෙක්. ඒ යතා පොඩ්ඩක් වෙනස්. ඒ යතා දෙපා වලින් ඉදිරිපා වලිනුත් යුද්ධ කරනවා. පිටුපස පා වලිනුත් යුද්ධ කරනවා. වලිගනුත් යුද්ධ කරනවා. කන් දෙකනුත් යුද්ධ කරනවා. ශරීරනුත් යුද්ධ කරනවා. ඒ විතරක් නෙවෙයි මෙයා හොඬනුත් යුද්ධ කරනවා. මේක දකින පුරුෂයාට හිතනවා දැන් කලින් යතානම් මොනවායින් යුද්ධ කළත් ඒ හස්තියාගේ සොඬේ රැකගත්තා. හැබැයි මේ හස්තියා සොඬෙනුත් යුද්ධ කරනවා. එහෙනම් රැකගත් යුතුයම සොඬයේනුත් යුද්ධ කරනවා නම් අනිත් ඒවා රකින්නේ කියන එකයි අහන්න දෙයක් නෙමෙයි. රැකගත යුතු සොඬයේනුත් මෙයා යුද්ධ කරනවා නම් අනිත් ඒවා රකින්නේ කියන එක අහන්න දෙයක් නෙමෙයි. අන්න ඒ වගේ තමයි රාහුල. යම්කිසි කෙනෙක් බොරු කියනවා නම් ඒ බොරු කියනවා කියන්නේ සොඬනුත් යුද්ධ කරනවා වගේ. එයා අනෙක් දේවල් රකින්නේ කියන එක, අනෙක් ශික්ෂාපද රකින්නේ කියන එක ආයි අහන්න දෙයක් නෙමෙයි කියන. ඒ කියන්නේ මොකද්ද? මුසාබස් කියනවා නම් මුසාබස් කියන කෙනාට ඕනම දෙයක් කරන්න පුළුවන් කියලා තමයි බුදුරජාණන් වහන්සේ මේ පුංචි රාහුල ස්වාමීන් වහන්සේ අවුරුදු 7 දී මේ දේශනා කරන්නේ. සමාජය තුලට පොඩ්ඩක් අපි එබිල බැලුවොත් මුසාබස කියන එක ඇයි බුදුරජාණන් වහන්සේ මේ විදිහට දේශනා කළේ? මුසාබසක් කෙනෙක් කියනවා නම් බොරු කියනවා නම් එයා අනිකුත් ශික්ෂාවන් ඕනම අවස්ථාවක කඩන්න පුළුවන් කියලා ඇයි මෙතනදී බුදුරජාණන් වහන්සේ අවධාරණය කරන්නේ? අර ඇතා සොඬෙන් ගහනවා නම් ආයේ කකුල් වලින් ගහන එක අහන්න දෙයක් නැහැ. සොඬෙන් ගහනවා නම් වලිගෙන් ගහනවා කියන එක අහන්න දෙයක් නැහැ වගේ බොරු කියන කෙනාට ඇයි ඕනම පවක් කරන්න පුළුවන් කියලා මෙතනදී අවධාරණය කරන්නේ ශ්‍රාවකයන්ට. ඊළඟට බොරුව කියන්නේ පලිහක්. යුද්ධයට යන කෙනා පුරුෂයෙක් යුද්ධයට ගියොත් එයාගේ පැත්තට ඊතලයක් આવොත් එයා මොකක්ද ඒකෙන් ගැලවෙන පාවිච්චි කරන්නේ? පලිහ. යුද්ධයට යන කෙනාගේ පැත්තට කඩුවක් අමෝරගෙන આવොත් එයා මොකද්ද පාවිච්චි කරන්නේ? පලිහ. යුද්ධයට යන කෙනෙක් පුරුෂයෙක් ගත්තොත් එයා යුද්ධයට යද්දී එයාට එන ඕනම අනතුරකදී ගැලවෙන්න පාවිච්චි කරන්නේ පලිහ. අන්න ඒ වගේ තමයි සමාජය තුළ වැරදි කරන අය වරදෙන් ගැලවෙන්න පාවිච්චි කරන පලිහ තමයි බොරුව කියන එක. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ බොරු කියන කෙනාට කරන්න බැරි දෙයක් නැහැ. ඇයි? ඒක පලිහක් විදිහට පාවිච්චි කරනවා. ප්‍රාණඝාතයට යනවා. අහු වුණොත් බොරු කියලා ගැලවෙනවා. සොරකමට යනවා. අහු වුණොත් බොරු කියලා ගැලවෙනවා. කාම මිත්‍යාචාරයට යනවා. අහු වුණොත් මෙහෙම බොරුවක් කියලා ගැලවෙනවා. ආයතු සම්බන්ධතා ඇති කර ගන්නවා. අහු වෙන්න ගියොත් බොරු කියනවා. සමාජයේ තුල යම් කිසි කෙනෙක් බොරු කියනවා නම් පින්නත්නි එයාගේ හැම තිස්සෙම සැලසුමක් තියෙනවා. ඒ වරද අහු වෙන්න යනවා කියලා මතක් වෙනකොටම බොරුවක් කියලා ගැලවෙනවා. බොරුවක් කියලා ගැලවෙනවා. බොරුවකින් පුළුවන් මේකෙන් ගැලවෙන්න මට. ඒක සඳහන් කළේ බොරුව සමාජයේ බොහෝ අය පාවිච්චි කරන්නේ පලිහක් විදියට. වරදට යද්දි විතරක් නේ වරද අහුවෙද්දිත් මොකද කරන්නේ? වරද අහුවෙද්දිත් මෙයා පලිහක් විදියට පාවිච්චි කරන්නේ බොරුව. ඒකයි බුදුරජාණන් වහන්සේ මේ පුංචි රාහුල ස්වාමීන් වහන්සේ සඳහන් කරන්නේ රාහුල යම් කිසි කෙනෙක් බොරු කියනවා නම් එයා ඕනම වරදක් කරලා බොරුව කියන පලිහෙන් එක වහනවා. ඒක අපි අපේ ජීවිතෙත් බලන්න ඕනේ. අන්නේ පලිහ පාවිච්චි කරනවාද මම රැකියාව කරන තැන, ගෙදර දොරේදී, ඊළඟ තමන්ගේ ස්වාමියාට, තමන්ගේ භාර්යාවට, තමන්ගේ දරුවන්ට, තමන්ගේ අම්මා තාත්තට, තමන්ගේ අහළු මිත්‍රාදීන්ට, තමන්ගේ අසල්වැසියන්ට, තමන්ගේ ඥාතීන්ට, සමාජයට මම බොරුව කියන පලිහ පාවිච්චි කරන කෙනෙක්ද කියලා අපි විමසලා බලන්න ඕනේ. ඔය පලිහ පාවිච්චි කරන හැම මොහොතකම
ඒ වෙලට ගැලවුණාට නිරේගාමී අකුසලයක් සිද්ධ වෙන්නේ. ඒ විතරක් නෙවෙයි. ඔය පලිය පාවිච්චි කරන හැමතිස්සෙම නැවත උපදින්නට හේතු වෙන කර්මපතයක් සකස් වෙනවා. ඊළඟට බොරුව කියන පලිය පාවිච්චි කරන හැම මොහොතකම පිටිපස්සෙන් පශ්චත්තාප වෙනවා. එතකොට අම්බලට්ටිකාවේ වැඩ වාසය කරන රාහුල ස්වාමීන් වහන්සේ පුංචි කාලේ ඉඳලා දැන බොරු කියන එකෙන් බේරගන්න. සිල්වත් රාහුලයන් වහන්සේ බොරුවෙන් ගලව ගන්න තමයි, බොරු කියන ස්වභාවයෙන් ගලව ගන්න තමයි. ඒක ඉදිරියේදී නොවෙන්න තමයි බුදුරජාණන් වහන්සේ මේ උපමා සහිතව රාහුල ස්වාමීන් වහන්සේට සම්පජාන මුසාවාදේති නාදීනෝ දේශනා කරන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් රාහුල මුසාබස හෝ වේවා වෙනත් කුමන හරි කාය කර්මයක්, වාක් කර්මයක්, මනෝ කර්මයක් සිද්ධ කරන්ති. ඔබේ ජීවිතේ පුංචි ඔබේ ජීවිතේ මෙන්න මේ දහම් කරුණ මෙන්න මේ දහම් කරුණ ඔබේ ජීවිතේ කාය වාක් මනෝ ඕනම කර්මයක් කරද්දී භාවිතා කරන්න. මොකක්ද මේ දහම් කාරණාව? ප්‍රත්‍යවේක්ෂාව. නුවණින් පිරික්සීම. මේක අපේ ජීවිතේට හරියම වැදගත් කාරණාවක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් රාහුල ඔබ යම්කිසි කාය කර්මයකට යොමු වෙනකොට යම්කිසි කාය කර්මයකට යොමු වෙනකොට يعني කාය කර්මයක් කරන්න සැලසුම හදනකොට දැන් අපේ ජීවිතයේ තියෙන කාය කර්මයකට යොමු වීම, කාය කර්මයේ යෙදීම, කාය කර්මයේ අවසන් වීම, වාක් කර්මයට සැලසුම හැදීම, වාක් කර්මය කිරීම, වාක් කර්මය අවසන් කිරීම. ඊළඟට මනෝ කර්මයට සැලසුම් කිරීම, මනෝ කර්මය කිරීම, මනෝ කර්මයේ අවසානය. ඒ වගේ තියෙන කාල තුනකට වෙනවනේ. මේකට සැලසුම හදනවා, ඒක කරනවා, ඒකේ අවසානය ඊළඟට. මෙන්න මේ තුන් කාලයේදීම රාහුල ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රාහුල ඔබ ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕනේ. නුවණින් පිරික්සන්න ඕනේ. කොහොමද? කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා මොකද රාහුල කරන්නේ? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මොණි අඩුපාඩු. ඒ පින්නත් හිතන්නකෝ බුදුරජාණන් වහන්සේ සහ පුංචි රාහුලයන් වහන්සේගේ ඒ සිද්ධිය චිත්‍රයක් වගේ අරගෙන බලන්නකෝ. ඒක කොච්චර සොඳුරු සිද්ධියක් වෙන්න පුළුවන්ද? අවුරුදු 7ක පුංචි හාමුදුරුව කෙනෙක් ඒ ගම්භීර බුදු පියාණන් වහන්සේගේ ඉස්සරහ වාඩි වෙලා බුදුරජාණන් වහන්සේගේ දහම් අනුශාසනා ශ්‍රවණය කරන හැටි කොච්චර වටින සිද්ධි වෙලා තියෙනවද අතීතේ. ඉතින් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා පින්වත් රාහුල කැඩපතෙන් මොකද්ද කරන්නේ? භාග්‍යතුන් වහන්සේ අඩුපාඩු සකස් කර ගන්නවා. අන්න ඒ වගේ. කැඩපතක් දිහා බල අඩුපාඩු සකස් කර ගන්නවා වගේ. ඔබේ ජීවිතේ යම්කිසි කාය කර්මයකට යොමු වෙනවා නම්, කාය කර්මයක යෙදෙනවා නම්, කාය කර්මයක ඉඳලා අවසන් වුණා නම් මේ ප්‍රත්‍යවේක්ෂාව කියන කැඩපත පාවිච්චි කරන්න. يعني නුවණින් පිරික්සීම කියන ඒ සිද්ධි නුවණින් පිරික්සීම කියන කැඩපත පාවිච්චි කරන්න කියනවා. බලන්න බුදු පියාණන් වහන්සේ දේශනා කරන පින්වත්නි යම්කිසි කාය කර්මයකට යනකොට රාහුල ඔබ ඉස්සෙල්ලම හිතන්න ඕනේ මේ කාය කර්මය මට දුක පිණිසද? ඊළඟට මේ කාය කර්මය පරහට ඒ කියන්නේ බාහිර ලෝකයාට දුක පිණිසද? ඊළඟට මේ කාය කර්මය අපි දෙගොල්ලාටම දුක පිණිසද? ඊළඟට මේ කාය කර්මය අකුසල්ද? ඊළඟට මේ කාය කර්මය දුක වැඩි කරන එකක්ද? ඒ කියන්නේ අපි කොහොමද දුක් විඳින අයනේ? කොහොමද දුක් විඳින අපේ දුක තවත් වැඩි කරන එකක්ද මේ කාය කර්මය? ඊළඟට මේ කාය කර්මය ලබා දෙන්නේ දුක් විපාකද? බලන්න අපේ ජීවිතේට කොච්චර වටින කාරණාවක්ද කියලා. පින්නතුන්ගේ ජීවිතේ මොනවා හරි ක්‍රියාකාරකමකට යොමු වෙනකොට ඒ ක්‍රියාකාරකමට යොමු වෙන්න සූදානම් වෙද්දී කල්පනා කරලා බලන්න ඕනේ මම මේ කරන්න හදන දේ මට දුක පිණිස වෙන එකක්ද? බාහිර ලෝකයාට දුක පිණිසද? මටයි ඒ අයටයි දෙගොල්ලටම එහෙම නැත්නම් මටයි එයාටයි දෙන්නටම මේක දුක පිණිසද? ඊළඟට මේක අකුසලයක්ද? මේ කරන්න හදන්න යන්නේ මම අකුසල කර්මයක්ද? කාය කර්මයක්ද?
ඊළඟට මේ කරන්න යන දේ නිසා මගේ දුක වැඩි වෙයිද? කල්පනා කරන්න ඕනේ. අටුවාවේ සඳහන් කරලා තියෙන්නේ ස්වාමින්වහන්සේලාට දැන් පිණ්ඩපාතේ ගිහිල්ලා ආවට පස්සේ පිණ්ඩපාතේ යන්න කලින් කල්පනා කරන්න ඕනේ මම මේ කරන්න හදන්නේ මට යහපත වෙන එකක්ද? බාහිර ලෝකයට යහපත වෙන එකක්ද? කියන්නේ අපේ ජීවිතවල භික්ෂුන් වහන්සේලා වශයෙන් පිණ්ඩපාතයකට යද්දි ධර්ම දේශනාවකට යද්දි ඊළඟට යම්කිසි වතකට යද්දි වත් පිළිවෙත් ආදීකට යොමු වෙද්දි ඒ වගේ එදිනදා ජීවිතේ භික්ෂු ජීවිතේ කටයුතු කරද්දී යම්කිසි භික්ෂුවකට අවවාද දෙන්න යද්දි මේ වගේ යම්කිසි ගැටලුකාරී තත්ත්වයකට කතා කරන්න යද්දි කියන්නේ ඒක හැමතිස්සෙම පාවිච්චි කරන්න කියලා අටුවාවේ තියෙන්නේ. ඒක හරියටම හරි පින්නති අපේ ජීවිතේ කොච්චර හිතන්නේ නැතුව කරපු දේවල් නිසා පශ්චාත්තාප තියෙනවද? මෙන්න මේක තමයි නැත්තේ අපට. අපේ ජීවිතේ තියෙන්නේ අපි හිතන්නේ මට ඒකට තව හිතන්න තිබ්බා. ඇයි මං ඒ ගැන හිතුවේ නැත්තේ? මේ හිතන්න නැතුව වැඩ කරන නිසා මට වෙන දේවල්. කොච්චර ඕක හිතලැද්ද? එතකොට එහෙම වෙන්නේ මෙන්න මේ නුවණින් පිරික්සීමකට ප්‍රත්‍යක්ෂාව නැති නිසා. ඒ නිසා පින්නත් අපේ ජීවිතේ යම්කිසි ක්‍රියාකාරකමකට කයෙන් කරන මොකක් හරි දෙයකට යොමු වෙන්න කලින් හිතන්න ඕනේ මේක ඊළඟ තප්පර ටිකේදී නම් කරන්න තියෙන්නේ මේ තප්පර දෙක තුනේදී කල්පනා කරන්න ඕනේ. වේගෙන් හරි කල්පනා කරන්න ඕනේ. හෙට උදේ කරන්න හදන එකක් නම් අද කල්පනා කරන්න ඕනේ. දැන් කෙනෙකුට දැන් ප්‍රාණඝාතයකට යනවා නම් අපි හිතමු දැන් හෙට සතෙක් මරන්න හරි නැත්නම් මනුස්ස ඝාතනයකට හරි යොමු වෙනවා නම් අද කල්පනා කරොත් මේ කරන්න යන වැඩේ මට සැප පිණිසද? මම මේ කරන්න යන වැඩෙන් අනිකාර දුකක්ද? මම මේ කරන්න යන වැඩෙන් අපි දෙගොල්ලටම දුකක්ද? මම මේ කරන්න යන වැඩේ දුක වැඩි කරන එකක්ද? අකුසල්ද? මේක ලබා දෙන දුක් විපාකද? බලන්නේ කල්පනාව ඔලුවට එනවනම් කාමීත්‍යාචාරයකට හෙට යන සැලසුමක් කෙනෙකුගේ ජීවිතේ තියෙනවා අද කල්පනා කරොත් මම මේ කරන්න යන දේ මට දුක පිණිසද? අනිවාර්යයෙන්ම දුක පිණිසනේ. සිහි උපදිනවා. මම මේ කරන්න යන වැඩෙන් එයාට දුක පිණිසද? අනිවාර්යයෙන්ම දුක පිණිසනේ. කාමීත්‍යාචාරයට සුගතියට යන්නේ නැහැනේ කවුරුවත්. කාමීත්‍යාචාරයට ප්‍රශංසා ලබන්නෙත් නැහැනේ කවුරුවත්. එහෙනම් දෙගොල්ලටම දුකක්නේ. ඊළඟට මේ කාමීත්‍යාචාරයට යෑම තුළ අපි දෙදෙනාටම දුකක්ද? අනිවාර්යයෙන්ම දුකක්නේ. නිරේගාමී අකුසලයනේ කර්මපතයක්නේ. ඊළඟට මේ කාමීත්‍යාචාරයට යෑම කුසලයක්ද අකුසලයක්ද? අකුසලයක්නේ. මේක දුක වැඩි කරනවද? අනිවාර්යෙන් දුක වැඩි කරනවනේ. මේක දුක් විපාක ලබා දෙනවද? අනිවාර්යයෙන්ම කරන වෙලාවේ අභිධර්මයේ තුල සඳහන් කරන්නේ යම් කිසි කෙනෙක් වරදක් කරනකොටත් දිට්ඨ ධම්ම වේදනීයව විපාක ලැබෙනවා. කොහොමද ලැබෙන්නේ? ඒ අකුසලයට භාවිතා කරන ක්ලේශය තුලින් මතුවෙන දැවීම, තැවීම, පිච්චීම මේක දිට්ඨ ධම්ම වේදනීය අත්දැකීමක් කියලායි අභිධර්මයේ තුල ගන්නන්නේ. ඒ සිද්ධියෙන් පස්සේ විතරක් නෙවෙයි ඒ සිද්ධියේ යෙදෙන්නේ යම් අකුසලයක් එක්කනම් ඒ කාමීත්‍යාචාරයක් හරි ප්‍රාණඝාතයක් හරි මොනවා හරි වෙන්න පුළුවන්. ඒ වරදේ යෙදෙන වෙලාවෙත් ඒ උපදින ක්ලේශය නිසා දැවෙනවා, තැවෙනවා, පිච්චෙනවනේ, ගිනියම් වෙනවනේ. අන්න ඒකත් ඒ අකුසලයේ තුල උපදින දිට්ඨ ධම්ම වේදනීය විපාක වාරයක්. ඉතින් අන්න ඒ වගේ යමෙක් කල්පනා කරොත් මේ වරදකට යන්න කලින් බලන්න කොච්චර එයාගේ ජීවිතේ සිහි උපදින්නට ඒක හේතු වෙනවද කියලා. දැන් අද අපි කතා කරන්න හිතුව විශේෂ කාරණාවක් මේ කාය කර්ම නුවණින් පිරික්සීමේදී පින්වත්නි බුද්ධ කාලයට පසු කාලීනව අපේ අතීතයේ වෙච්ච යම් සිද්ධියක් සටහන් වෙලා තියෙනවා ධාතු විවර්ණක പ്രേත වත්තුවේ. කියන්නේ කුද්දක නිකායේ പ്രേත වත්තුවේ සඳහන් වෙලා තියෙනවා එක මේ බුද්ධ කාලයට පසුව බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයෙන් පස්සේ වෙච්ච සිද්ධියක්. ඒක ධාතු විවර්ණක പ്രേත වත්තුව කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. අපි හිතුවා මේ කාලේට ඕක හරිම වැදගත් කියලා. අද වර්තමාන සමාජයේ සමහර අය අපට ඇහිලා තියෙනවා අපිත් එක්ක අපෙන් මේ ප්‍රශ්න අහලක් තියෙනවා මේ චෛත්‍ය වන්දනාව ඊළඟට චෛත්‍යවලට මේ පුද සත්කාර කිරීම මෙන්න මේ වගේ මේ චෛත්‍ය පින්කම් කිරීම තූපයන්ට මෙහෙම පින්කම් කිරීම මේකේ අර්ථයක් තියෙනවද කියලා අපෙන් සමහර අය අහලා තියෙනවා අපේ පිළිතුරුත් ඕන තරම් සමාජයේ සමහර අයගෙන් එවැනි දේවල් අහලා ඇති සමහර අය එවැනි දේවල් කෙරෙහි ප්‍රසාදයක් දක්වන්නේ
මේ චෛත්‍ය පින්කමක් කියන්නේ චෛත්‍ය වලට ගරු කිරීම කියන්නේ චෛත්‍ය වන්දනාමාන කිරීම කියන්නේ කාය කර්මයක්. බුදුරජාණන් වහන්සේ මහා පරිනිර්වාණ සූත්‍රයේදී ආනන්දයන් වහන්සේ පිරිනිවීමට ආසන්න දවසේදී බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා භාග්‍යතුන් වහන්සේ බුදු පියාණන් වහන්සේගේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ නමකගේ මරණය සිද්ධ වුණාට පස්සේ පිරිනිවීම සිද්ධ වුණාට පස්සේ කටයුතු කරන්න ඕන කොහොමද කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ආනන්ද සක්විති රජ කෙනෙකුට වගේ බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ විශේෂ කටයුතු කළ යුතුයි කියලා. කොහොමද කියලා විමසුවාට පස්සේ සඳහන් කරනවා ආනන්ද ඒ බුද්ධ ශරීරය පිරිසුදු වස්ත්‍රයකින් ඔතන්න ඕනේ. ඊළඟට පිරිසිදු පොළන ලද කපු පුළුන් වලිනුත් ඔතන්න ඕනේ. මේ විදිහට නැවත පිරිසිදු වස්ත්‍ර වලින් ඔතන්න ඕනේ. නැවත පිරිසිදු කපු පුළුන් වලින් ඔතන්න ඕනේ. මේ වගේ යුගල 500කින් ඒ උතුම් බුද්ධ ශරීරය ඔතන්න ඕනේ. ඔතලා රන් දෙනක බහන්න ඕනේ. ඊළඟට රන් දෙනයකින්ම වහන්නත් ඕනේ. ඊළඟට විවිධ සුවඳ වර්ග සහිත සුවඳ සහිත දරවලින් ඒ චිතකේ දවන්න ඕනේ. ඒ චිතකේ දවලා ඊට පස්සේ ධාතු අරගෙන සතරමං හන්දියක තූපයක් සැකසිය යුතුයි කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා. සතරමං හන්දියකයි තූපයක් සකස් කරන්නේ සතරමං හන්දියක් කියන්නේ බොහෝ අයට ගෝචර වෙන තැනක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත්නි මෙහෙම සතරමං හන්දියක තූපයක් සිද්ධ කරලා අන්නේ තූපයට ඒ ධාතුන් වහන්සේලා වැඩ සිටින ඒ තූපයට තූප රාජයාට යම් කෙනෙක් මලින් හෝ සුවඳින් හෝ සුවඳ සුණු වලින් හෝ පුදන්නේද ආදර ගෞරවයෙන් වඳින්නාහු වෙද්ද ඊළඟට චෛත්‍ය රාජාන වහන්සේ දර්ශන මාත්‍රයෙන් රතේ යන ගමන් හරි දර්ශන මාත්‍රයෙන් හරි චෛත්‍ය රාජාන වහන්සේ දැකීමෙන් සිත පහදවන්නේ වේද ඔවුන්ට බොහෝ කාලයක් යහපත පිණිස සුව පිණිස හේතු වන්නේය. එතකොට සම්මා සම්බුදු පියාණන් වහන්සේ නමක් වෙනුවෙන් සකස් කරන තූපයක් කියන්නේ චෛත්‍යයක් කියන්නේ මල් පූජා කරලා පහන් පූජා කරලා සුවඳ ගල්වලා වන්දනාමාන කරලා දුටු මාත්‍රයේම ප්‍රසාද චිත්තයන් උපදවාගෙන දීර්ඝ කාලයක් සතියක් දෙකක් මාසයක් නේ අවුරුදු 100 ගණන් දහස් ගණන් සැප විපාක ලබා දෙන උතුම් පින්කමක්. බුද්ධ දේශනා වෙනවා පුලින තූපීය කියලා පුලින තූපීය තේරාපදානය කියලා අපදානයක්. මේ තේරාපදානයේ සඳහන් වෙන්නේ මීට කල්ප ගානකට කලින් හිටපු එක්තරා මේ ඍෂිවරයෙක් පිළිබඳව. මේ ඍෂිවරයාගේ නම නාරද. මේ නාරද කියන මේ තාපසයාට මේ ඍෂිවරයාට ඉන්නවා ශිෂ්‍යයෝ දහස් ගාණක්. මේ තාපසය කල්පනා කරනවා මට ශිෂ්‍යයෝ දහස් ගාණක් ඉන්නවා. මට බොහෝ අය ගරු කරනවා. මට බොහෝ අය වන්දනාමාන කරනවා. මට නෑනේ කිසිම කෙනෙක් වන්දනාමාන කරන්න. මට නෑනේ කෙනෙක් ගෞරව කරන්න. දැන් සම්මා සම්බුදු පියාණන් වහන්සේත් බුද්ධත්වයට පත්වලා කල්පනා කරානේ මම කවුරු හරි ගුරුතැහණි තබා ගන්න ඕන කියලා. ධර්මයේ එහෙම ගුරුතැහණි තබා ගත්තනේ. අන්න ඒ වගේ මේ නාරද තාපසයාත් ඍෂිවරයාත් කල්පනා කරනවා මට බොහෝ අය ගරු කරාට මට ගරු කරන්න කෙනෙක් නෑනේ. ඊට පස්සේ මොකද කරන්නේ? මෙතුමා යනවා මේ ඍෂිවරයා යනවා ඒ ප්‍රදේශයේ ඒ තාපසාරාම කිට්ටුවෙන් ගලාගෙන යනවා ඇමරිකා කියලා නදියක්. ඇමරිකා කියලා නදියක්. මෙන්න මේ නදියේ ගලාගෙන යන නදියේ සුදු පාට වැලි තියෙනවා. හරිම පිරිසිදුයි. මේ ඍෂිවරයා මොකද කරන්නේ? ඒ වැලි වලින් හදනවා තමන්ගේ දෑතිම චෛත්‍යයක්. ටිකක් ලොකුවට හදනවා චෛත්‍යයක්. චෛත්‍යයක් හදලා මොකද කරන්නේ? මේ ඍෂිවරයා හිතනවා අතීතයේ මේ ලෝකයේ බොහෝ සම්මා සම්බුදුරයන් වහන්සේලා පහළලා තියෙනවා. ඒ සම්මා සම්බුදුරයන් වහන්සේලා වෙනුවෙන් තමයි මම මේ වැලි වලින් චෛත්‍යයක් හැදුවේ. ඒ අදහස ඇතුව සඳහන් වෙනව පින්නාත්නි සම්මුඛාවිය සම්බුද්ධන් වන්දින් පුලින චේතියන්. සම්මා සම්බුදු පියාණන් වහන්සේ තමන්ගේ ඉස්සරහා වැඩ ඉන්නා වගේ අදහසක් ඇති කරගෙන පුලින චේතියට එහෙම නැත්නම් වැලි තූපයට ඉර්ධියෙන් මල් මවම වන්දනාමාන කරලා තියෙනවා. ඉතින් අපේ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ කාලයේදී මහරහත් භාවයට පත් වෙලා පුලින තූපීය තරුණ වහන්සේ විදිහට සඳහන් කළා තියෙනවා පින්වත්නි. එදා ඒ වැලි චෛත්‍යයකට බුදු පියාණන් වහන්සේ සිහිපත් කර කර වන්දනාමාන කරපු එකේ ආනිසංසය කොච්චරද කියනවා නම් ආත්ම
ගණනාවක්ම තව්තිසාවේ අධිපති වෙලා ඉපදුනා. ඊළඟ ආත්ම ගණනාවක්ම මහ පොළොවට රජවල සක්විති වෙලා ඉපදුනා. ඊළඟට ආත්ම ගණනාවක්ම දුගතිය කියන එක දන්නේ නැහැ. ඒ බුද්ධ කාලේ ඉඳලාම කාශ්‍යප බුද්ධ ශාසනය දක්වාත් ඊළඟට අපේ ගෞතම බුද්ධ ශාසනය දක්වාත් ඒ කියන්නේ මේ උතුමන් වහන්සේ සඳහන් කරනවා දුගතියක් කියලා දෙයක් දන්නේ නැහැ කියලා. ඊළඟට සඳහන් කරනවා එදා ඒ චෛත්‍ය වන්දනා කර කර මම පැදකුණු කළා. ඒ පැදකුණු කිරීමේ ආනිසංස වාරය නිසා මගේ ශරීරයෙන් දහදිය ගලන්නේ නැහැ. දහදිය ගලන්නේ නැහැ මගේ ශරීරයෙන්. කුණු දූලි මගේ ශරීරේ තැවරෙන්නේ නැහැ. මොකද මේක අපි සිහිපත් කළේ දැන් සමහර අය හිතන්න පුළුවන් ධාතු තියෙන චෛත්‍යයකට වන්දනාමාන කරාට පස්සේ දැන් රුවවැලි මහසෑය රාජයන් වහන්සේ නම් හරි. බුදු පියාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා ඉන්නවනේ වැඩ ඉන්නවනේ. හැබැයි ධාතු නැති චෛත්‍යයකට වන්දනා කළොත් පින් සිදු වේද කියලා සමහරට ගැටලු ඇති වෙන්න පුළුවන්. දැන් මේ පුලිනතූපයේ තේරාපදානයේ සඳහන් වෙන්නේ ධාතුන් වහන්සේලා නැති වැලි වලින් හදපු මැටි වලිනුන්නේ වැලි වලින් හදපු චෛත්‍යයකට සම්මා සම්බුදු පියාණන් වහන්සේ ඉදිරියේ වැඩ හිඳිනවා වගේ අදහසක් ඇතිකර වන්දනාමාන කරලා ලබාගත් ආනිසංස වාරයන්. සඳහන් කරනවා පින්වත්නි මේ පුලිනතූපයේ තෙරුන් වහන්සේ ළමා කාලයේදී අම්මයි තාත්තයි එක්ක අම්මයි තාත්තයි සෝතාපන්නයි අම්මයි තාත්තයි එක්ක අපේ ගෞතම බුද්ධ ශාසනයේදී දවසක් මේ අම්මයි තාත්තයි මොකද කරලා තියෙන්නේ ඒ අම්මයි තාත්තයිතුත් අර විදියටම චෛත්‍යයක් නිර්මාණය කළේ චෛත්‍යයට වන්දනාමාන කරලා තියෙනවා. අන්නේ චෛත්‍ය වන්දනාව දකිද්දී මේ පුලිනතූපයේ තෙරුන් වහන්සේට ආවර්ජනා වෙලා තුන කල්ප ගානකට කලියෙන් සිද්ධ කළාට වන්දනාව. අන්නේ ආවර්ජනාවත් එක්කයි කියනවා උන්වහන්සේ රහත් භාවයට පත් වුණේ. ඒ කියන්නේ අතීත වැලි චෛත්‍යයකට බුදු පියාණන් වහන්සේට ජීවමානව වැඩ වාසය කළ බුදුන් වහන්සේට වන්දනාමාන කරනවා ගෞරව සත්කාර කිරීමේ ආනිසංසය කොච්චරද කියනවා නම් මේ සක්විති රජ වීම එහෙම නැත්නම් තව්තිසාවට අධිපති සක්දෙවිඳු වීම විතරක් නෙවෙයි සඳහන් කරනවා මේ ගෞතම බුද්ධ ශාසනය තුල රහත් වෙන්නත් ඒ වන්දනාව ඒ පූජාව හේතුණා කියලා. මෙන්න මෙහෙම ආනිසංස ලබා දෙන උතුම් තූප වන්දනාවකට යන භාර්යාවට දුවට සහ ඔවුන්ගේ යෙහෙළියකට අකුල් හෙළපු තාත්ත කෙනෙක් මුල් කරගෙන තමයි ධාතු විවන්නක පේතවත්තු පාළියේ සඳහන් වෙලා තියෙන්නේ. සඳහන් කරලා තියෙනවා එදා තමන්ගේ දියණියත් තමන්ගේ භාර්යාවත් ඊළඟට ඒ භාර්යාවගේ හෝ ඒ දියණියගේ යෙහෙළියත් එක්ක තූප වන්දනාවට මල් සුවඳ දුම් ආදී අරගෙන යනකොට මම ඒ පින්කමට අකුල් හෙළුවා. අන්නේ පින්කමට අකුල් හෙලීමේ ක්‍රියාවේ යෙදුනේ මම විතරක් නෙවෙයි බොහෝ අය සිද්ධ කළා. දැන් අද වුණත් අපේ රටේ විවිධ මිත්‍යා දෘෂ්ටි අරගෙන ආවට පස්සේ ඒ මිත්‍යා දෘෂ්ටි වලට එකතු වෙන පිරිස් ඉන්නවා. හරියට මේ කොරෝනා පොකුරු වගේ. යම් කිසි මිත්‍යා දෘෂ්ටියක් අරගෙන ආවට පස්සේ මිත්‍යා දෘෂ්ටියට එකතු වෙනවා. ඒ ගතියට යන අය. අන්න ඒ වගේ මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය තුල බුදුරජාණන් වහන්සේ පිරිනිවියට පස්සේ ඒ බුදුරජාණන් වහන්සේගේ තූපයකට වන්දනාමාන කරන්න ගියපු බොහෝ අයට එකතු වෙලා අකුල් හෙළපු දාස් ගාණක් ඉඳලා තියෙනවා. මේ ප්‍රේතය සඳහන් කරනවා ඒ ඔක්කොම මොකද උනේ මරණින් මතු ප්‍රේතාත්ම ලැබුවා. සඳහන් කරලා තියෙනවා පින්වත්නි මේ ප්‍රේතාත්ම හැම එකක්ම අහසේ තියෙන්නේ. ඊළඟට සඳහන් කරනවා කුණු ගඳයි මේ ප්‍රේතාත්ම. ඊළඟට සඳහන් කරනවා දුගදහබන මුව පණුවන් විසින් ආහාරයට ගන්නවා. ඊළඟට සඳහන් කරනවා මේ කරපු අකුසල කර්මයට අනුකූලව පහළ වෙච්ච සත්වයෝ ආයුධගෙන මුව සිඳිති. අර කටින්නේ නින්දා කළේ. ඕව කරලා කාටද හරියන්නේ? මැටි ගොඩවල් වලට වන්දනාමාන කරනවා. ඔච්චර පින්කම් කරන්න ඕනද? ඔච්චර මල් පූජා කරන්න ඕනද කියලා අර මුවෙන්නේ වන්දනා කළේ මේ මුවෙන්නේ සඳහන් කළේ ඒවට අකුල් හෙලලා වැලැක්කුවේ. ඒ මුවම මොකද උනේ? කුණු වුණා. ප්‍රේතාත්මයන් ලැබුණ විතර නෙවෙයි ප්‍රේතාත්මය කියන දුක්ඛිත ජීවිතේදීත් ඒ මුව කුණු වුණා. ඊළඟට ඒ මුව පණුව ගැහුවා. ඊළඟට ඒ පණුව ගහපු මුව සැත්තලින් ප්‍රේතාත්මය ඇවිල්ලා මොකද කරන්නේ? කපනවා. කපල සඳහන් කරනවා ලුණු මිශ්‍ර ජලය ඒකට ඉසිනවා. කොච්චර අමාරු වෙද්ද? මුව කපලා
ඊළඟ මුවේ පණුවොත් ගහනවා. ඊළඟට ඒ මුව කප කප ඒකට ලුණු වතුර ගහනවා. සඳහන් කරනවා ඇයි හේතුව? පෙර ආත්ම භාවයේ තූප වන්දනාවට ගැරහුවා. ලකුණ්ඨක බද්දිය ස්වාමීන් වහන්සේ ඇයි කොටවල ඉපදුනේ? පෙර ආත්ම භාවයකදී ඊතා උසට හදන්න සකස් කරගෙන හිටපු සැලසුම් කරගෙන හිටපු විශාල චෛත්‍යයක් යොදුන් 6කින් අඩු කළා. යොදුන් 7කට හදන්න හිටියේ නෑ ඔච්චර අවශ්‍ය නෑ කියලා එහෙකට බැස්සුවා. බලන්න බුදු පියාණන් වහන්සේගේ 80 මහා ශ්‍රාවකෙක් වෙන්න සසර ජීවිතේ පෙරම් පුරාගෙන ආවත් එදා ඒ කරපු වරදේ කර්ම ශේෂයක් ඉතුරු වෙලා කොට කෙනෙක් විදියට උප්පත්තිය ලැබුවා. ලකුණ්ඨක බද්දිය ස්වාමීන් වහන්සේ. එතකොට එදා ඒ പ്രേතයාට ඒ പ്രേත ආත්ම භාවයට අපි මේ කතා කරන අර වරදර නින්දාව කරන්න කලියෙන් බුදුරජාණන් වහන්සේ පිරිනිවියාට පස්සේනේ මේක වෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ රාහුලයන් වහන්සේට දේශනා කරපු මේ දහම් ක්‍රමවේදය ආවර්ජන වුණා නම් මේ ප්‍රත්‍යවේක්ෂාව ආවර්ජන වුණා නම් මම මේ පින්කමට අකුල් හෙලන්න හදනවා. දැන් මම ඒකට යන්න හදන්නේ අකුල් හෙලන්න හදන්නේ. මේක මට සැප පිණිසද? ඊළඟට භාර්යාවට දියණියට යෙහෙළියට සැප පිණිසද? අපි දෙගොල්ලටම සැප පිණිසද? ඊළඟට මේක අකුසලයක් නේද? මේක දුක වැඩෙන එකක් නේද? අන්න ඒ නුවණ ඒ පිරික්සීම කඩපතිකින් මුහුණ බලන වගේ ඒ ධර්මපරියායට අනුකූලව තමන්ගේ ජීවිතය දිහා බැලුවනම් ওই පාපය වෙන්නේ නැහැ. එහෙනම් අර පින්කමට සාදු සාදු කියලා එකතු වෙන උපාසකෙක් බවට තමයිපත් වෙන්නේ. ඉතින් අන්න ඒ වගේ පින්නත් අපි තේරුම් ගන්න ඕනේ අපේ ජීවිතේ අපි මේ කතා කරන ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර විතරක් නෙවෙයි. මේකේ නින්දාවක් කරන්න යද්දි පවා, අපහාසයක් කරන්න යද්දි පවා, සමගිය බිඳවන්න යද්දි පවා, පින්කම් වලට ගරහන්න කලියෙන් පවා, දානමාන ආදියට ගරහන්න කලියෙන් පවා, සංඝයාට ගරු කිරීමකට කලියෙන් පවා, එවැනි සංඝයා වහන්සේට ගරු කිරීමකට පවා ගරහන අය ඉන්නෝනේ සමාජයේ. භික්ෂුන් වහන්සේලා වඳින්න ඕනද කියලා. ඒ වගේ කුමන හරි වරදකට තමන්ගේ ජීවිතේ පෙළඹෙන කලියෙන් පොඩ්ඩක් අපිලා බලන්න. මේක මට දුක පිණිසද නැද්ද? බාහිර ලෝකයාට දුක පිණිසද නැද්ද? දෙවැත්තරම දුක පිණිසද නැද්ද? මේක අකුසලයක් නේද? මේක දුක්ඛ වැඩි කරනව නේද? මේක දුක් විපාක ලබා දෙනව නේද? වැඩේට යන්න කලින් හිතන්න ඕනේ. වැඩේට යන්න කලින් හිතන්න බැරි වුණා නම් රාහුලයන් වහන්සේ සඳහන් කරනවා රාහුල කරන අතර හිතන්න මේක මට දුක පිණිස නේද? මේක අනිකාර දුක පිණිස නේද? කරන අතරේ හිතනවා. ඒ කරන අතරේ හරි යම් කිසි කෙනෙක් ඒකෙන් ගැලවුණොත් දැන් පිනතෝ හිතන්න ගෙදරට සර්පයෙක් එනවා. මේ සර්පයාට මේ ප්‍රත්‍යවේක්ෂාව නැතුව ගහන්න පනිනවා. හැබැයි එක පාරක් ගැහුවට පස්සේ මේ ප්‍රත්‍යවේක්ෂාව ඉපදුනොත් ඔන්න දැන් වැඩේ කරන අතරේ නුවණ ආවා. මේක මට හිතසුව පිණිසද? මට සැපද මේක? මේ සතාට මේක දුකද නැද්ද? මේක අපි දෙන්නටම දුක පිණිස නේද? මේක අකුසලයන් අන්න බලන්න අර සතා එක පාරක් ගහලා හරි අතහැරෙනවා. අන්න ඒ වගේ පරුස වචන ඒකින් කාට හරි බනින්න කලින් සැලසුම සකස් වෙනකොට Tamanට මේ ධර්මපරියාය ආවර්ජන වුණේ නැත්තම් එක පරුස වචනකින් බනිද්දි හරි මේ ධර්මපරියාය මතක් වුණොත් මේක මට දුක පිණිස නේද? මේක මෙයාට දුක පිණිස නේද? මේක අපි දෙන්නටම දුක පිණිස නේද? මේක අකුසලයක් නේද? මේක දුක වැඩි කරනවා නේද? මේක දුක් විපාක ලබා දෙනව නේද? ගැලවෙන්නේ නැද්ද පින්නත්නි? ගැලවෙනවා. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරන රාහුල දැන් කරන්න යද්දි සැලසුම් කරද්දි මේක ආවේ නැත්තම් මේ ධර්මපරියාය දහම් කැඩපත ඊළඟට මේ වරද කරන අතරේවත් මේ දහම් පරියාය ඉපදුන්නේ නැත්තම් දහම් කැඩපතලා බලන්න බැරි වුණා නම් වරද වුණාට පස්සේවත් කල්පනා කරන්න කියනවා. මං මේ වගේ වරදක් කළා. මේ වරද අපි දුක කාට හරි පරිස වචනෙන් බැන්න කියලා. බැනලා ඉවරයි ඔක්කොම ඉවරයි. අර අවස්ථා දෙකේදීම සිහිය නුවණ ආවේ නැහැ. මේ දහම් කැඩපත මතක් වුණේ නැහැ. කල්පනා කරනවා මේ පරුස වචනේ මම මේ අම්මට බැන්න තාත්තට බැන්නා මෙයාට බැන්නා මේක මට දුක පිණිස නේද? එයාටත් දුක පිණිස නේද? අපි දෙගොල්ලටම දුක පිණිස නේද? මේක දුක් විපාක දෙනව නේද? මේක අකුසලයක් නේද? බුදුරජාණන් වහන්සේ සඳහන් කරන පින්නත් රාහුල යම් කිසි වරදක් වුණාට පස්සේ හරි ওই දහම් කැඩපත ඉපදිලා
සිහිය නුවණාව නම් ගිහිල්ලා නුවණැති සබ්‍රහ්මචාරින් වහන්සේ නමකට හරි බුදුරජාණන් වහන්සේට හරි ඒ වරද ආරෝචනය කරන්න. මගේ අතින් මෙහෙම වරදක් වුණා. නැවත මම මේ වරදේ දෙන්නේ නැහැ කියලා ආයත සමරේ පිහිටන්න කියනවා. අන්නේ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්නත්නි කාය කර්මයක්, කාය දුස්චරිතයක්, වාක් දුස්චරිතයක් විතරන්නේ මනෝ දුස්චරිතයක් පවා කෙනෙක් ගැන මනෝ දුස්චරිත විදියට හරි තමන්ගේ ජීවිතේ වරදකට පෙළඹෙන්න හදනවා නම් ඔන්න ඔය දහම් කැඩපත ගැන සංකල්ප ඇති කරගන්න ඕනේ. එතනින් බැරි වුණා නම් ඒ වරදේ ඒ කාය වාක් මනෝ දුස්චරිතයේ යෙදෙනකොට හරි යෙදෙන අතරේ හරි දහම් කැඩපත ගැන අවධානය උපදවා ගන්න ඕනේ. ඊළඟට තමන්ට මේ හැම දෙයක් වුණාට පස්සේ නම් මොකද වෙන්නේ මතක් කරලා ගන්න ඕනේ මේ වෙච්ච දේ වැඩේ වුණා තමයි. නමුත් මේ වෙච්ච දේ මට දුක පිණිස නේද? අනිත් අයට දුක පිණිස නේද? ආයත සංවරේ පිහිටන්න ඕනේ. ලැජ්ජාටපත් වෙන්න ඕනේ. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රාහුල හැබැයි යම් කිසි කුසල කර්මයක් කරද්දී කාය කර්මයක් විදියට කුසල වාක් කර්මයක් කරද්දී කුසල මනෝ කර්මයක් කරද්දී තමයි දැනනවා මේක මට සැප පිණිස අනේකාට සැප පිණිස අපි දෙගොල්ලටම සැප පිණිස මේක කුසලයක් මේක සැප විපාක ලබා දෙන දෙයක් මේක දුක වැඩි කරන එකක් නෙවෙයි මේක සැප වැඩි කරන එකක්. එහෙනම් පින්නත රාහුල සතුටු වෙන්න ප්‍රීති වෙන්න. ඒ කියන්නේ අපේ ජීවිතේ නිවැරදි දේවල් කරන්න යද්දි මොකද කරන්න ඕනේ? මම මෙහෙම නිවැරදි දෙයක් කරන්න යනවා මේක මට හිතසුව පිණිස. දැන් බලන්න අම්මට තේ ටිකක් හදන්න යොමු වෙනවා කියලා හිතන්නකෝ දරුවෙක්. අම්මට තේ ටිකක් තාත් වැඩ ඇරිලා ගෙදර එන තාත්තට තේ ටිකක් හදලා දෙන දරුවෙක් සැලසුම හදනවා කියන්නකෝ තාත්තට තේ ටිකක් හදලා දෙන්න ඕන කියලා. බලන්න ඒක පින්කමක්ද නැද්ද? නේද? අම්මා තාත්තලා සැලකීම මහා පින්කමක් නේ. එතකොට ඒකට යද්දි හිතෙන්නේ නැද්ද මෙයාට මේ දහම් කැඩපත වැඩ කරනවා නම් මම මේ කරන්න හදන එකෙන් මට සැප පිණිස. මම මේ තාත්තට තේ ටිකක් හදලා දෙන්න හදනවා. ඒක තාත්තට සැප පිණිස. අපි දෙන්නටම සැප පිණිස. මේක කුසලයක්. මේක සැප පිණිස හේතු වෙන දෙයක්. මේක සැප විපාක ලබා දෙන දෙයක්. තේ ටික හදද්දි හිතන්න බැරිද? තාත්තට මේ තේ ටික හදලා දෙන එක මට සැප පිණිස. තාත්තට සැප පිණිස. අපි දෙන්නටම සැප පිණිස. මේක කුසලයක්. මේක සැප විපාක ලබා දුන්න එකක්. තාත්තට තේ ටික හදලා තාත්තා සන්තෝෂයෙන් ඒ තේ ටික බිව්වට පස්සේ ඒ ගැන රෑ නිදා ගන්න කලින් හරි හිත සතුට වෙන්න බැරිද? මගේ අත් දෙකෙන් පිරිසුදු හිතින් සෝමනස්ස සාගතව ඥාන සම්ප්‍රයුක්තව අසංකාරිකව තේ ටිකක් හදලා දුන්නා. මහන්සි වෙලා අපු තාත්තට. ඒක මට සැප පිණිස. තාත්තට සැප පිණිස. අපි දෙන්නටම සැප පිණිස. ඊළඟට මේක සැප විපාක ලබා දෙන එකක්. මේක කුසලයක්. බලන්න අපේ ජීවිතේ වැරදි කරද්දි විතරක් නෙමෙයි දහම් කැඩපත. අපේ ජීවිතේ යහපත් කාය වාක් මනෝ කර්ම කරද්දී විදර්ශනා භාවනාවකට යද්දී විදර්ශනා භාවනාවක් කරද්දී විදර්ශනා භාවනාවකින් එළියට ආවට පස්සේ ඊළඟට සමතය ඇති කරගන්න යද්දී සමතය යෙදෙද්දී සමතය යෙදලා එළියට ආවට පස්සේ තමන්ගේ ජීවිතේ ඕනෑම යහපත් දෙයකට යොමු වෙද්දී ඒක යෙදෙද්දී ඒක කරලා ඉවර වෙද්දී මේ බණ ටික අහද්දිත් ඕක කරන්න බැරිද අපට? බණ ටිකක් අහන්න දැන් මේ සූත්‍ර විවරණ හවස 5ට යන්නේ. ඉතින් හවස 5ට ඒකට සෝදානම් වෙද්දී තමන්ට මේ සංකල්පය ඇති කරගන්න බැරිද? මම බණ ටිකක් අහන්නයි හදන්නේ මේක මට හිතසුව පිණිස. මේක අනිත් අයටත් හිතසුව පිණිස. ඇයි මම බණ ටිකක් ඇහුවට පස්සේ ඒකෙන් ලෝකයට යහපත වෙනවනේ. ඊළඟට අපි දෙගොල්ලටම හිතසුව පිණිස. මේක සැප විපාක ලබා දෙන බණ අහන එක. ඊළඟට මේ කුසලයක්. ඊළඟට බණ අහද්දි හිතන්න බැරිද? අනේ මේ බණ ටික අහද්දි මට සැප පිණිසනේ මට යහපතක්. ඒ මගේ යහපත නිසා අනිත් අයටත් යහපතක්. ඊළඟට මේ කුසලයක් අපි දෙගොල්ලටම යහපතක්. බණ ටික අහලා ඉවරලත් එම හතුරු වෙන්න බැරිද? මම බණ ටිකක් ඇහුවා. අනේ මේක මට යහපත පිණිස. ලෝකයට යහපත පිණිස. අපි දෙගොල්ලටම යහපත පිණිස. මම කුසලයක් කරගත්තා. මේක සැප විපාක ලබා දෙනවා. ඒක අටුවා සඳහන් කළ භික්ෂුන් වහන්සේලාට පින්ඩපාතේ අද්දි පවා කල්පනා කරන්න මේ දහම් කැඩපතට දාලා. ඉතින් අපේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ මේ ප්‍රත්‍යවේක්ෂාව කියන කාය වාක් මනෝ කර්ම දිහා සිහි නුවණින් බැලීම කියන එක රාහුලයන් වහන්සේට සත් හැවිරිදි වියේදී තමයි අනුශාසනා කරන්නේ. ඉතින් මොකද උනේ? අවසාන ප්‍රතිඵලය රාහුල මහරහතන් වහන්සේ ඒ බුද්ධවාදය බුද්ධ අනුශාසනාව ඇතුළතින්ම පිළිගෙන මේ දහම් පරයයට අනුකූලව උතුමන් වහන්සේ රාහුලයන් වහන්සේ ජීවිතේ
අරගෙන ගිය නිසා. ඒ නිසා මේ දහම් පරයය බුදුරජාණන් වහන්සේ අවසන් කරන්නේ පින්වත් රාහුල අතීතයේ යම් අවබෝධයකට පත් වුණු ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් ඉන්නවා නම් මේ දහම් කැඩපත මේ දහම් පරයය භාවිතා කරලමයි. වර්තමානයේ යම් කිසි අවබෝධයකට පත් වුණු ශ්‍රමණ බ්‍රාහ්මණයන් වහන්සේ නමක් ඉන්නවා නම් මේ දහම් කැඩපත භාවිතා කරලමයි. අනාගතයේ යම් කිසි පහළන උතුමන් වහන්සේ නමක් ඉන්නවා නම් ශ්‍රමණ බ්‍රාහ්මණයන් වහන්සේ නමක් ඉන්නවා නම් ධර්මය අවබෝධ කරන ලෝකය අවබෝධ කරන මේ දහම් පරයය භාවිතා කරලමයි. ඉතින් රාහුලයන් වහන්සේ සතුටු හිතින් සාදු හිතින් මේ දහම් දේශනාව අනුමෝදන් වුණ බව සූත්‍ර දේශන අවසානයේ සඳහන් කරලා තියෙනවා. හැම දිනාටම මේ දහම් අවවාදය අපේ පින්තුන්ගේ ජීවිත තව තවත් නිවැරදි කරගන්නටම ආශිර්වාදයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් දේශනාව අවසන් කරනවා. පින්වත්නි අද දවසේ මේ උතුම් අම්බලට්ටික රාහුලවාද සූත්‍ර දේශනාව සඳහා දායකත්වයේ දරමින් අපේ පින්තුන් පිරිසක් සම්බන්ධ වෙනවා. අතුරුගිරිය ගලබොඩවත්ත මැදමාවත අංක 251කින් 4 නිවසේ පදිංචි ජේ.ඒ. ගුණතිලක මහත්මයා, දයා ගුණතිලක මහත්මිය, තෙජිත් තනුර ගුණතිලක පුතුණුවන්, මලිතී චතුරිකා ගමගේ ලේලිය සහ නෙත්මී දිලංකා ගුණතිලක දියණිය ඇතුළු පවුලේ හැම දෙනාම තමයි බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මේ උතුම් සූත්‍ර විවරණ ධර්ම දේශනාවට දායකත්වයේ දරමින් කටයුතු කරන්නේ. පිනතුන් සඳහන් කරලා තියෙනවා විශේෂ අරමුණු විශේෂයෙන්ම 2021 වන දිනට පරලෝසපත් වී වසර 12ක් සපිරෙන ජේ.ඒ. උක්කු බණ්ඩා දයාබර පියාණන් ඇතුළු පවුලේ පරලෝසපත් සියලුම ඥාතීන්ට මේ උතුම් පුණ්‍යානුමෝදනාව අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙන පුණ්‍ය ශක්තිය. ඊළඟට දයා ගුණතිලක මහත්මියගේ පරලෝසපත් මාපිය දෙදෙනා ඇතුළු සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ පින්නත් හැමදෙනාම බලාපොරොත්තු වෙන විදිහටම මියගිය සියලුම ඥාතීන්ට මේ පැයක් තුළ ලොවක් සැනසීම තුළින් මතු කරගත්ත ධර්මයෙන් ලොව සැනසීම තුළින් මතු කරගත්ත මහා පුණ්‍යස්කන්ධය අනුමෝදන් වෙලා ඒ මියගිය හැම දෙනාගේම සසර ජීවිතේ සුවපත් භාවයට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම සඳහන් කරනවා ගුණතිලක මහත්මයාගේ සුජීවත්ව වාසය කරන මෑණියන් වහන්සේට ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඉතින් මේ මෞතුමියට අපි මහා සංඝරත්නය වශයෙන් ආශිර්වාද කරන පුණ්‍ය අනුමෝදනා කරනවා. ඔබතුමිට බොහෝ කාලයක් කායික මානසික නිදුක් නිරෝගී භාවය ලැබේවා. උතුම් ධර්මාවබෝධයම ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පිනතුන් සඳහන් කළ තියෙනවා එකම පුතු තෙජිත්, ඒ වගේම ලේලිය මලිති, එකම දියණිය නෙත්මි යන දරුවන්ගේ ජීවිතවලට ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. ත්‍රිවිධ රත්නත්‍රි අනන්ත ගුණානුභාව බලයෙන් ඒ සියලුම දරුවන්ට ජීවිතේ පුරාවටම කායික මානසික සැනසෙල්ලත් ජීවිතේ සියලුම යහපත් දේවල් සාර්ථක කර ගැනීමටත් ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ජයම ගෲප වාහිනිය ඔස්සේ මෙම ධර්ම දේශනය ශ්‍රවණය කළ සියලුම දෙනාටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ වී ඒ නිර්වාණ අවබෝධය දක්වාම කල්යාණ මිත්‍ර සම්පatti ලැබෙන්නත් මේ පින හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ධර්ම දේශනාව සිදු කළ ගෞරවනීය ස්වාමින් වහන්සේටත් ජයමග නාලිකාවේ නිර්මාතෘ අති පූජනීය උඩුදුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමින් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයටත් සිත ශාන්තිය සැනසෙල්ලම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අවසාන වශයෙන් දායකත්වයේ දරන ජේ.ඒ. ගුණතිලක මහත්මයාට, දයා ගුණතිලක මහත්මියට, තෙජිත් තනුර ගුණතිලක පුතුණුවන්, මලිතී චතුරිකා ගමගේ ලේලිය සහ නෙත්මි දිලංකා ගුණතිලක කියන ඒ පින්නතුන් හැම දෙනාටමත් ලෝකේ බණ අප හැම කෙනාටමත් ජීවිතේ පුරාවටම නිදුක් නිරෝගී සුවපත් භාවයත් කායික මානසික සැනසෙල්ලත් උතුම් ධර්ම අවබෝධයත් ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දෙනාටම තෙරුවන් සරණයි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මම් පරන්ති.